උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා කඩවත පදිංචි රම්‍යා මුණවීර මහත්මිය විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් නොවැම්බර් මාස 10 වන දිනට යෙදුන 70 වන ජන්මදිනය නිමිත්තෙන් ලෝකවාසී සියලු සත්වයෝ සසර දුකින් නිදහස් වේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ චිරජීවනය ලැබේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. දුක්ඛේ අඤ්ඤාණං දුක්ඛ සමුදය අඤ්ඤාණං දුක්ඛ නිරෝධේ අඤ්ඤාණං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඤ්ඤාණං අයං උච්චති ති භික්ඛවේ මිච්ඡාදිට්ඨිය. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං අයං උච්චති ති භික්ඛවේ සම්මාදිට්ඨිය. ධර්මානුශාසනාවේ සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ බෞද්ධ ප්‍රමුඛ මේ මොහොතේ අප නරවන අපට සවන් දෙන ලබන්නා වූ සදහැවර පින්වත්නි. අනුග්‍රහක බෞද්ධුන් දුක්ඛ සත්‍ය දුක්ඛ අරිය සත්‍ය විග්‍රහ කර දෙන්න කියන මාතෘකාවක් අපිට ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුවයි අර මට පාඩම් තිබෙන මාතෘකාවක් ගත්තේ මේක පැහැදිලි කරන්න. ඒ වගේම මේක සූත්‍ර දේශනාවල තියෙන ආකාරයෙන් පැහැදිලි කරන්න යනවට වඩා ප්‍රායෝගිකව පැහැදිලි කරන එක හොඳයි කියලා හිතෙනවා. මන්දයත් ඒ පොතපත පැහැදිලි කරලා තියෙන ආකාරයන් ඕන තරම් මේ සමාජයේ තියෙනවා කියනවා කිවලා හොයාගන්නත් පුළුවනි. නමුත් ඊට වඩා ඒක ජීවිතය තුළ ප්‍රායෝගිකව අත්දකින්න ආකාරය තුළ පැහැදිලි කරන්න පුළුවනි නම් වඩාත් වටිනවයි කියලා මම කල්පනා කරන්නේ. නමුත් මෙතන මේ දුක්ඛ සත්‍ය දුක්ඛ අරිය සත්‍ය කියන වචන දෙකක් නෙවෙයි. ඒක දරුවන්ට උගන්වන්නේ දුක්ඛ සත්‍ය කියලා ලියන්න එපා දුක්ඛ අරිය සත්‍ය කියලා ලියන්න කියලා. ඒකමයි එතකොට ඒ අරිය කියන එකේ තේරුම මේක මේ සාමාන්‍යයන්ට තේරෙන්නේ නැති එකක්. ඒකයි සාමාන්‍යයන්ට තේරෙන දුක් තියෙනවා. නමුත් මේ අරිය සත්‍ය දුක මොකක්ද කියන එක පිළිබඳව හොයන්න වෙනවා. එනවා අපි මේ ඔස්සේ යමු. පළමුව ඔබට දැනෙන දෙයක් තියෙනවා. ඒකට කියනවා සමාජගත දුක කියලා. ඒක ඉතින් ඔය මේ නැති බැරිකම් ජලය විදුලිය දුරකථන මහා මාර්ග රැකියා ආහාර නිවාස මේවා නැතිකම. ඒක ඔබට තේරෙන දුකක් කියලා. පාලකින්ටත් තේරෙනවා. ඒ නිසා වුන් පොරොන්දු දීලා ඒ සමාජගත පවතින දුක යම් මට්ටමකට අඩු කරන්න උත්සාහ කරනවා. නමුත් මේ සමාජගත දුක ලෝකේ ඉන්න ඕන කෙනෙකුට තේරෙනවා. නමුත් බුදුන් වහන්සේ වදාළ ආර්ය සත්‍ය දුක කියන එක එහෙම තේරෙන්නේ නැහැ. අපි ඕක තවත් විග්‍රහයක් ගනිමු. දැන් ඔය දුක්ඛ සත්‍ය කියන එක තවත් ආකාර තුනකට වෙන් කරනවා. මේ දුක්ඛ සංඛාර දුක්ඛ විපරිණාම දුක්ඛ කියලා. අර දුක්ඛ කියන්නේ ඔබට ඔය දැනෙන සාමාන්‍ය කාරණා ටික කියලා කියනවා. ඒ වගේම යම් මට්ටමක් ප්‍රිය කරනවා නම් ජීවත් වෙන්න ඒ ප්‍රිය ස්වභාවයන්ගෙන් වෙන්වීම තුළ ඇතිවෙනා වූ කනස්සල්ලට විපරිණාමය නිසා ඇති වෙන දුක කියලා කියනවා. ඒකත් සාමාන්‍යයෙන් තේරුම් ගන්න පුළුවන්. කුමද්ද සංඛාර දුක්ඛය කියන්නේ? යංකින්චි දුක්ඛං සම්භෝති සබ්බං සංඛාරපච්චය. අනිත්වත් දුක් බවටපත් වෙන්නේ ඒ කියන්නේ දුක්ඛ හෝ විපරිණාම දුක්ඛ දුක් බවටපත් වෙන්නේ මෙන්න මේ සංඛාරපත්යෙන්. එතකොට එමනම් අපි ඒක හොයන්න යන්න වෙනවා. දැන් මේකේ පෙන්නනවා තව වචනෙකුත්.
ආර්ය සත්‍යය සඳහන් පරිදි දුක හේතුව නැති වුණ තැන මාර්ගය නොදැනීම ඒක මිත්‍යා දෘෂ්ටියක්. දන්නවා නම් සම්මා දිට්ඨියක්. ඒ වගේම දන්නවා නම් ඉහාත්ම වශයෙන්ම මේ ජීවිතේද දුක් කෙලවර කරගන්නේ. දුක් දන්න පුද්ගලයා මේ ජීවිතේම දුක් කෙලවර කරගන්නවා කියලා තියෙනවා. දැන් ඔබ ඉන්න බුදු සසුන තුළ ඒ ගැන කතා කරන්නේ නැති අනාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනයට ගින් දුක් කෙලවර කරගන්න හදනවා කියන එකේ තේරුමම ඔබ දුක දන්නේ නැහැ කියන එක නේද? ඔබ දුක පතනවා තාමත්. දුක ඇවිදින්න හදනවා. අනාගත බුදුරෙක් හමුවේ දුකින් මිදෙන්න ප්‍රාර්ථනා කරනවා නම් හෝ කරනවා නම් ඒ හේරමත් ඉන්නේ මිත්‍යා දෘෂ්ටියක් තුළ. මතක තබා ගන්න ඒක දසවස්තුක මේ නියත මිත්‍යා දෘෂ්ටිය නෙවෙයි. නියත මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මෙලොව පරලොව පින්පව විපාක විශ්වාස නොකිරීමනේ. නමුත් මෙලොව පරලොව පින්පව විපාක විශ්වාස කරමින් පින්කනොත් කරනවා. නමුත් මේ ආරි සත්‍ය දුක දන්නේ නැතිකම තමයි භවය සසර දිව්‍ය ලෝකයේ තව නොහරි ප්‍රාර්ථනා කරනවා කියන එකේ තේරුම. අන්න එහෙමයි ඒක විග්‍රහ කරගන්න ඕනේ. එහෙනම් අපි දුක කියන පදයේ ඒක නොදන්නකමටනේ අඥානං කියලා කියන්නේ. අඥානං නම් ඒක හටගන්න හැටි දන්නේ නැහැ. එහෙනම් නිරෝධේ මාර්ගය දන්නේ නැති නිසා ඒ පුද්ගලයා ඔය කියන ආරි සත්‍ය සඳහන් දුක්ඛේ ජීවිතේ විඳවනවා. දැන් ජීවිතේම දුකයි ජීවිතෙන් එහා පැත්තේ නිවනක් නෙවෙයි. දැන් දුක නැති වූ තැනට කියනවානේ නිර්වාණයකට මාර්ගය කියලා. දැන් බුදුරජාණන් වහන්සේ දුක නැති වුණට තැනටපත් උනේ අවුරුදු 80 ෙදිද? නැහැ. 35 දී. ඒකට කියනවා ක්ලේශ පරිනිර්වාණය. එතකොට කියනවා පරිනිබ්බුතෝසෝ භගවා. ඒ භාග්‍යවතුන් වහන්සේ නිවීමටපත් වෙලා අනිත් අයට නිවන හැටි කියලා දෙනවා. දැන් මේ නිවීම කියන්නේ දුක් නැති වූ තැන නේද? එහෙනම් ජීවිතය තුළ තමයි දුක් තියෙන්නේ. ජීවිතය තුළ තමයි දුක් නැති වූ තැන තියෙන්නේ. මේ ජීවිතය තුළ දුක් උරුම කාටද? පෘථග්ජනයින්ට. එයා පෘථග්ජන භාවයේ ඉඳගෙන ඔබ දුක නැති වූ තැනක් ගැන පාඩම් කරන් හිටියට හෝ ප්‍රාර්ථනා කළාට හෝ පඳුර ඔබ ළඟට එන්නේ නැහැ. පඳුර කියමුකෝ දුක නැති වූ තැන. ඒක ඔබ ළඟට එන්නේ නැහැ. ඔබ පඳුර ළඟට යන්න ඕන. එනිසා මේ දුක්ඛාරය සත්‍ය ආර්ය ප්‍රතිපදාව කියන කාරණයට ඉස්සීපස ගිහි පැවිදි බෙදීම නෙමෙයි වැදගත් වෙන්නේ. ආර්ය අනාර්ය භාවය. මේ දුක්ඛේ අඥානං සමුදය අඥානං නිරෝධේ අඥානං මග්ග අඥානං කියන එක පෘථග්ජනයින්ගේ පැත්ත. ඒක තේරෙනකොට අර වෙනස් වෙන එක තමයි ආර්ය පැත්ත. ඉතින් ඔබ ඔය 12 මහ දුකද 8 මහ දුක ආදී වශයෙන් කතා කරන පෙළ මම ගන්නෙ නෑ. මොකද ඒක අනන්ත වාරයක් අහලා ඇති ඕන කෙනෙක් කියාවේ. ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ කියලා. එතකොට ඉපදීම දුකයි කියලා කියනවා. ඉතින් ඒකට හේතුත් ඉදිරිපත් කරනවා. ඉපදුනහම අනික්කට මුණ දෙන්න සිදු වෙන නිසා ඉපදීම දුකයි කියලා. දැන් ඉපදිලා ඉවරයිනේ. ඒ ගැන කරන්න පුළුවන් දෙයක් තියෙනවද අපිට? ඔය වචනේ අරගන්න නැතුව බලන්න කල්පනා කරලා. ඔය මම මේ පෙන්වන්නේ මව්කුසෙන් බිහිවීම කියන අර්ථයෙන් ඔය ඉපදීම කියලා දැන් ගන්න හදන්නේ. නමුත් බුදුසමයේ පෙන්වන්නේ නත්ති දානි පුනබ්බව පුනර්භවයක් නැත. නැවත ඉපදීම තමයි නැති කරන්න ඕනේ. නැවත ඉපදීම නැති කරනවා කියන්නේ මව්කුසට යලි එන්නේ නැහැ කියන අදහසෙන් තමයි අපේ අය හිතන් ඉන්නේ. ඒ ආරි සත්‍යයෙන් තේරුම් ගත්තේ නැතුව. අනික් එක තමයි විතරක් දුපත කියලා කියන්නේ. එනිසා ඒවයේ විග්‍රහයන් වල මොකක්දෝ තියෙනවා අනාවබෝධයක විග්‍රහයක්. ඔය සමහර අය කියන්නේ මව්කුස තුළ ඉන්නකොට අසුචි වලක වගේ ඉන්න එකේ ගඳ දැනෙනවා කියලා.
නැත්තම් ඒක දුකක් කියලා. මේ හදපුවා. මව්සුකුසක් තුල කලලයක් වැඩෙන්නේ ප්‍රසාද නැතුව. පංච ප්‍රසාද නැතුව. පංච ප්‍රසාද වලට දෙන දේවල් දැනෙන්නේ නැහැ. එයා ඉන්නේ මනෝමය ලෝකයක. ඒ මනෝමය ලෝකයේ තියෙන සැපත් දුකක් කරුණාම දරුවෙකුට ප්‍රසාද පිහිටන්නේ මව් කුසෙන් බිහිවුණන් පස්සේ. සත්කමකින් ගත්තොත් හරි නැත්නම් ආපහු හුස්ම පාර ශරීරයට ඇතුල් වීම තුළ තමයි මේ ලෝකයට සම්බන්ධ වෙන්නේ. එතකල් මේ ලෝකෙ නෙමෙයි ඉන්නේ. බිහි වෙන විටත් ඉන්නේ මේ ලෝකෙ නෙමෙයි. අනන්න පටන් ගන්න මෙලොවට ආපුවාම. බිහි වෙන විටත් මේ ඔය ප්‍රසාද පිහිටලා තියෙනවා නම් ඔය කියන විදිහට දැනෙනවා නම් ගඳ සුවඳ එහෙම. එහෙනම් මෙලොවට බිහි වෙන්න ගිහින් දරුවෙක් මැරෙනවා. ඇයි? ප්‍රසූතියේදී මව් විඳින වේදනාව කොච්චරද කියලා මව්වරු දන්නවා, අපි දන්නේ නැහැ. දරා ගන්න පුළුවන් මේ මව්වරුන්ට ඊතරම් වේදනාවක් දැනෙනවා නම් මේ සිගිත්තට කොච්චර දැනෙනවද? ඔබට දැනුණාද කාටවත් බිහිවීමේදී දුක? නෑ. ඔය සමහර අයට මිග්‍රේන් කියලා හිසරදයක් තියෙනවා. ඒ බිහිවීමේදී හිස තදවීම නිසා කියලා වෛද්‍යවරු කියනවා. ඒ වෙලාවට දන්නේ නැහැ. ඒ නිසා මේ පෘථග්ජන භාවයේ ඉඳගෙන අපි මව කුසක් ගැන හදලා හරියන්නේ නැහැ. මේ පාඩම් කරගත්ත පදනමක් නැති ඒවා ලියලියා කියා පාඩම් කර හිටියා කිය. මව කුසක ජීවත් වෙච්ච එක අතීත එකක් නේ. දැන් හදන්න බෑ, ඒක වෙලා ඉවරනේ. එනිසා ආරි සත්‍ය දුක්ඛය කියන්නේ මොකක්ද කියලා අපි හොයන්නේ යමු. එතකොට ජාතිපි ජරාපි ව්‍යාධිපි කියන කතාව කියාගෙන ගිහින් ආගට කියනවා මේ ඔක්කොම සාරාංශ කරපු එකක්. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. අන්න බුදුන් වහන්සේගේ ධර්මයේ දුක දැනගන්න පංච උපාදානස්කන්ධය දැනගන්න ඕන. පංච උපාදානස්කන්ධය තුල තියෙන එක තමයි දුක කියන්නේ. දැන් පංච උපාදානස්කන්ධය ගැන දන්නේ නැත්තේ කවුද? අසුතවා පෘථග්ජනෝ අරියාණං අදස්සාවි. අසුත පෘථග්ජනයා ස්කන්ධ පංචකය ගැන දන්නේ නැති. එහෙනම් ඔහු දන්න දුකක් නැහැ. මොනවා හරි ලියලියා කියා හරිඳි. මොකද දුක දැක්කොත්, හේතුව දැක්කොත් දුක්ඛේ ඥානං සහ සමුදය ඥානං. එහෙනම් එතන එයා ඉන්න කැමති වෙන්නේ නැහැ. ඒ නැති උතනක් දන්නව මාර්ගය හොයා ගන්නවා. මේ නිසා මේ සංඛාර දුක්ඛය කියන පදයට වැඩිපුර අර්ථයක් හොයාගන්න වෙනවා. සංඛාරනේ දුක් ගෙනත් දෙනවා. යංකින්ච දුක්ඛං සම්භෝති සබ්බං සංඛාර පච්චය. යම් දුකක් හට ගන්නවා නම් ඒ සියල්ල සංඛාර ප්‍රත්‍ය වීමෙන්. සංඛාර දුක්ඛය. සංඛාරංච නිරෝධේන. අන්න දුක නැති කරන්න සංඛාර නිරෝධ කරන්න ඕන. එහෙනම් අපිට ඉගෙන ගන්න වෙනවා ජීවිතයේ දුකයි හෝ ජීවිත පුරාම තියෙන දුකක් නෙමෙයි සඳහන් කරන්නේ. පංච උපාදානස්කන්ධය කුමක්ද? ඒ තුල තියෙන්නේ කුමක්ද? ඒකයි දුක. එනිසා මේක ශාරීරික දුකක් හෝ බාහිර ලෝකේ තියෙන දුකක් නෙවෙයි. ශාරීරික හෝ බාහිර කාරණා ප්‍රත්‍ය වෙන්න පුළුවන්. නමුත් මේක මානසික දුකක්. මේ ලෝකෙම ඔය කියන අරලෝ දහම තිබියදීම, ඔය කියන අසනීපේ බඩගින්න තිබියදීම සුසුකම් වත ජීවාම ආර්ය උත්තමින් වහන්සේලා සුවසේ වාසය කරනවා කියනවා. එතකොට මරණයෙන් එහා පැත්තේ දේශුවේ තියෙන්නේ. තථාගතයන් වහන්සේ 35 නම් නිර්වාණ සෝයට පැමුණේ. නිර්වාණ සෝයට බාධා පමුණවන්න පුළුවන් වුණාද අසනීප වලට හරි අටලෝ දහමට හරි? එනිසා මේක නිවන් ලබනවා කියන වචනට වඩා දුක් කෙලවර කරනවා කියලායි සූත්‍රවල හුඟක් වෙන්නේ. දුක්ඛසන්තං කරිස්සතාදී.
එහෙනම් මේ දුක් කෙලවර කිරීමේ මාර්ගය තේරෙන්නේ නැති කෙනාට තමයි පෘථග්ජනයයි කියලා කියන්නේ. ඔවුන් දුක දන්නේ නැති නිසා ඒ දුක දන්නේ නැති නිසා ඔහු භවගාමීත්වයේ පව තුල පින තුල ධානය තුල භවගාමීත්වය සැපයි හින්දා ප්‍රාර්ථනා කර කර ඉන්නවා. බඹලෝ යන්න දෙවියන් වෙත යන්න තව අනාගතයේ බුදුන් දකින්න යන්න. අර මේ ජීවිතේදීම දුක් කෙලවර කරගන්නේ කවුද? දුක දැක්කොත් සහ හේතුව දැක්කොත්. හේතුව දැක්කහම හේතුව නැති කරන්න පුළුවනේ. නැත්නම් දුක නෑනේ. දුකට හේතුව දැක්කහම හේතුව නැති කරොත් දුක නැති එකනේ පෙන්වන්නේ. ඉතින් හේතුව කියන එක ජීවිතේටම තියෙන එකක් නෙමෙයි. ඒ පංච උපාදානස්කන්ධයට අදාළ හේතුවක් තියෙනවා. බුදු සමයේ දුක විග්‍රහ කරන්නේ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධයට පත් කර ගැනීමේ වරද තුල. දැන් ඔබට පංච උපාදානස්කන්ධ එකයිද තියෙන ජීවිතේටම? ඔය සමහර කියන හැට නම් පංචස්කන්ධ කියන ශරීරය නම් එහෙනම් ශරීරය තමයි පංච උපාදාන එහෙනම් ජීවිතේ දුකයි ශරීරය දුකයි එහෙමයි ඒගොල්ලෝ හිතන්නේ. නැහැ. ඒ නිසා අපි ඒක තේරුම් ගන්න ඕන. අනිවාර්යෙන්ම ජාති හරි ජරා හරි ශෝක හරි පරිදේව හරි දුක් හරි දොම්නස් හරි කියනවා 11 හරි 12 හරි 8 හරි මේ දුක් හැම එකම හැම මොහොතෙම තියෙන්නේ නැහැ. ඒ මොහොතට උපදින්නා වූ පංච උපාදානස්කන්ධය තුළ තමයි ඒ දුක් තියෙන්නේ. ඒ දුක් වලට හේතු ඒ ආකාරයෙන් දකින්න වෙනවා. අර දුක් 100ක් ඇත්නම් ඇලෙන 100ක් ඇත්නම් දුක් 100ක් ඇද්ද කියලා පෙන්නන්නේ ඒකනේ. ඉතින් හේතුව ඔබට අයින් කරන්න පුළුවන් නම් දුක කියන ඵලය බිඳුවට පත් වෙනවා. අන්න එහෙමයි ගැන බලන්න ඕන. නමුත් මේ පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරගන්න බැරි වුණ තාක්කල් අපි එක කියා ඉන්නවා. ලියනවා කියනවා පාඩම් කරනවා විභාගයෙන් පාස් වෙනවා. ඒක පුළුවන් කරන්න. නමුත් නිවැරදිව තේරුම් ගන්න නැති තාක්කල් අනුගමනය කරන්න නම් බෑ. පංච උපාදානස්කන්ධය අතින් අල්ලන්න බෑ. පංච උපාදානස්කන්ධය ඇහැට පෙනෙන්නේ නැහැ. ඇතැම්ම කල්පනා කරනවා අනේ කය පංච උපාදානස්කන්ධය කියලා. කොහොමද ඒක පෙන්වන්නේ? සක්කායංච වෝ භික්ඛවේ දේසිස්සාමි සක්කාය සමුදයංච. සක්කාය. මොකද්ද සක්කාය කියන්නේ? පංච උපාදානස්කන්ධෝ තිස්ස වචන. ඒකට කියන්නේ පංච උපාදානස්කන්ධය. සක්කාය කියන්නේ මේකයි කියලා සමහර පොත්වල ලියලා තිබුණාට ලංකාවේ සිංහල පරිවර්තනවල සක්කාය දෙවියන් ළඟ තියෙනවායි කියලා. දෙවියෝ මේ සැනසීමෙන් පිණින් ඉන්නේ දැන් මේ සක්කායෙන් මිදලා කියලා ඒගොල්ලෝ හිතන් හිටියයි කියලා බුදුන් වහන්සේට ප්‍රකාශයක් කරනවා. අපි තාමත් සක්කාය තුල කියලා. සක්කාය කියන්නේ මේකයක් තුල කියන එකද? නෑ දෙවියන්ට මේකයක් තියෙන බව සරියුත් මහ රහතන් වහන්සේ පෙන්වව දාරන්නේ නෑ. තිබෙනවා නම් ජරා ව්‍යාධි තියෙන්න ඕන. දෙවියන්ට ජරා ව්‍යාධි දුක් නෑ කියලා කියන්නේ ඝනකයක් නෑ. ඝනකයක් නැති වුණාට පංච උපාදානස්කන්ධය තියෙනවා. එහෙනම් තේරුම් ගන්න ඕන අපාය තුලත් පංච උපාදානස්කන්ධය තියෙනවා. මනුස්ස ලෝකේ තුලත් පංච උපාදානස්කන්ධය තියෙනවා. දිව්‍ය ලෝකේ තුලත් පංච උපාදානස්කන්ධය තිබෙනවා. මට මතක හැටියට සංයුත්ත නිකායේ හෝ අංගුත්තර නිකායේ ධර්ම කොටසයක පවතිනවා ගිලාන කියලා සූත්‍රයක්. මේ ගිලාන සූත්‍රයේ තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්නේ ප්‍රඥාවන්ත උපාසකවරයා මෙලව හතහැර දමන විට ඔහුට නැවත් පුනර්භවයක් නොවෙන්න කරන්න ඕන ආකාරය පිළිබඳව දිගටම පැහැදිලි කරනවා. ඉඩ කඩම් වලින් බිරිඳගෙන් දරුවන්ගෙන් ශරීරයෙන් මේ තියෙන ඇල්ම අතහැරන ගියාපුවම තවදුරටත් ඔහුට බඹලව පිළිබඳ ඇල්මක් ඇති වෙන්න පුළුවන්. මොකද ඒක සාන්ත ප්‍රණීත නිසා. බඹලව පතන්නත් එපා. බඹලවත් සක්කාය තියෙනවා කියලා බුදුන් වහන්සේ වදාරන්නේ. දැන් එතකොට එහෙනම් අපාය පංච උපාදානස්කන්ධෙන් මිදිලා නැහැ.
මිනිස් ලෝක පංච උපාදානස්කන්ධයෙන් මිදිලා නැහැ. දිව්‍ය ලෝකේ පංච උපාදානස්කන්ධයෙන් මිදිලා නැහැ. බඹලෝ පංච උපාදානස්කන්ධයෙන් මිදිලා නැහැ. එහෙනම් පංච උපාදානස්කන්ධා දුක්ඛ කියන පදේ දුකින් මිදුණ තැනක් පෙන්වන්න. මේ තියෙන තැන්වල. නමුත් දෙවියන් දිව්‍ය කාමයේ වළඳන බැවින් ඔවුන්ට ඔබට තියෙන මේ ජරා ව්‍යාධි ශෝක දුක් දැනෙන්නේ නැහැ. ඒ නිසා ඒක නිවීම කියලා හිතනවා. බඹලෝ ජනිත වූවන් සාන්ත සමාධියක ඉන්නා බැවින් රූපාවචර හෝ අරූපාවචර බොහෝ කල දුක් වලට හේතු යට වී ඇති බැවින් ඔවුනුත් දුකින් මිදලා කියලා හිතනවා. ඔවුන්ටත් ඒ සමාධිය පිරිහෙන දකල දසාවක් වෙනවයි කියලා තියෙනවා. එදාට දුරු නො වූ අවිද්‍යාව ඇති බැවින් පුනර්භවයකට එනවයි කියලා කියනවා. එහෙනම් දුක කියන එක කය තුල පැහැදිලි කරලා හරියන්නේ නැහනේ. මේ තුන් භවයටම අදාළ විදිහට පැහැදිලි කරන්න. තුන් භවයේම එහෙනම් කයක් නැති වුණාට පංච උපාදානස්කන්ධය කියන එක තියෙනවා. දැන් අපායේ මොන උපාදානයේද තියෙන්නේ? දිව්‍ය ලෝකේ මොන උපාදානයේද තියෙන්නේ? මනුස්ස ලෝකේ මොන උපාදානයේද තියෙන්නේ? බඹලෝ මොන උපාදානයේද තියෙන්නේ? අන්න වෙනම හඳුනා ගන්න වෙනවා. එහෙමයි. එවිට අපට පංචස්කන්ධ කියන විග්‍රහය කපු මහතුකින් ඉගෙනගත් පරිදි කය කියලා ගන්නෙ නැතුව පංචස්කන්ධ කියන විග්‍රහය පොතපත සඳහන් කර පරිදි නාම රූප දෙකකට බෙදලා රූප කියන්නේ ශරීරය හෝ පඨවි ආපෝ තේජෝ නාම කියන්නේ වේදනා කියලා ගන්නෙත් නැතිව මොකද එහෙම ගත්තාම ඔය අපායේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ විස්තර කරන්න බැරුව යනවානේ. තථාගතයන් වහන්සේම ඒවා දලන්නේ වැතක් ආයවත් පංච උපාදානස්කන්ධය තියෙනවායි කියලා. අපේ අය පංච උපාදානස්කන්ධේ රූප ශරීරය නැත්තම් පඨවි ආපෝ තේජෝ කියලා කියනවා. එතකොට ඉතින් දෙවියන්ට බ්‍රහ්මයින්ට අපාගත සත්වයින්ට පඨවි ආපෝ තේජෝ සහිත චාතු මහා භූතික කායක් තියෙන්න වෙනවා. එහෙමයි අපට ඒවා ගලප ගන්න බැරි අමාරුවේ වැටෙන්නේ. එහෙනම් මොකද්ද වෙන්න ඕන? චාතු මහා භූතික කායක් නැතත් පංච උපාදානස්කන්ධයට පවතින්න පුළුවන්. දැන් ඔය වච්චගොත්ත බමුණා කරන ප්‍රශ්න කිරීම වලදී උත්පත්ති පනවනු ලබන්නේ උපාදාන සහිත විටයි උපාදාන රහිත නම් උත්පත්ති පනවන්නේ නැහැ කියලා කියනවා. දැන් අපාගත උත්පත්තියට එනං භවයේ උපාදාන සහිත වීම බලපාලා තියෙනවා. දෙවියන්ගේ උත්පත්තියට පිනේ උපාදාන වීම බලපාලා තියෙනවා. බ්‍රහ්මයින්ගේ උත්පත්තියට ධානයේ උපාදාන වීම බලපාලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ ඉදින් යමෙක් මේ කයත් අතහැරියේ නම් තවත් කයකට පැමුණෙන්නේ නැත්නම් ඔහු ජීවත් වෙන්නේ මොනව අල්ලගෙනද? දැනට අපි කය තුල ජීවත් වෙනවා කියමුකෝ. තථාගතයන් වහන්සේ වදාරනවා උපාදානය අල්ලගෙන. මේ උපාදානය කියනා වූ බැඳීම කියන කාරණය තමයි මේ විශ්වයේ සත්‍යයකට පැවැත්මට අවශ්‍ය වෙන්නේ. කයක්ම අවශ්‍ය නැහැ. කයක් තිබුණොත් කය පවත්තන්න සිත තියෙනවා. නමුත් සිතට කය නැතුවත් පවතින්න පුළුවන් නිසා උපපාතික කියලා කියනවා. එනම් පංච උපාදානස්කන්ධයෙන් මිදුණු තැනක් අපාය දිවි ලෝකේ බ්‍රහ්ම ලෝකේ නැත්නම් ඒ ගියාට ඒ ගිය ගමනේ දුකින් මිදලා නැහැ. දුකින් ඈත් කරලා යටපත් කරලා විතර පමණයි නේද? එනිසා දුකින් මිදීම යනු ජීවිතෙන් මිදීම නෙමෙයි උපාදානයෙන් මිදීම. උපාදානයෙන් මිදීමට උපාදානය වෙන හැටි තේරිලා ඒක තුළින් භව ගන්න හදන හැටි තේරිලා උපාදානෙන් මිදෙන තැන සොයක් පිළිබඳව අනුමාන ඥානයක් ඇති වෙන්න ඕන. එහෙනම් පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියලා හොඳට තේරෙන්න ඕනනේ. සමහරු මේ කයට පංචස්කන්ධය කියලා කියනවානේ. නෑ.
සක්කාය කියන්නේ මොකේටද? රූප වේදනා සංඥා සංකාර පහට. රූප වේදනා සංඥා සංකාර පහ කියන්නේ මොකද්ද? ඔබේ කයද? මට නම් එහෙම ගලපන්න තේරෙන්නේ නැහැ. මට තේරෙන්නේ සංයුත්ත නිකායේ සත්තට්ඨාන කුසල සූත්‍රයේ සඳහන් පරිදි ඔබට ඇස කන නාසය දිවකය නම් වූ දොරවල් 6 මුල් කොටගෙන සක්කාය 6ක් පහළ වෙන බව. මිනිසාට කියන්නෙත් නැහැ, ඇසෙන් කනින් කියන්නෙත් නැහැ. නමුත් මේ සක්කාය විග්‍රහයේදී මේ වේදනා 6කුත් සංඥා 6කුත් සංකාර 6කුත් විඥාන 6කුත් පහළ වෙනවායි කියලා මේක උගන්වනවා. ඒ 6 වෙන වෙනම පහළ වෙනවා නෙමෙයි. වේදනා සංඥා සංකාර විඥාන එකට පහළ වෙන්නේ. නමුත් 6 පොලකනේ. 6 පොල නැත්නම් ස්ථාන 6 පොතේද තියෙන්නේ ඔබ ළඟද? ඔබටත් මේ ස්ථාන 6 තියෙනවා. ඔබේ භාෂාවෙන් ඒකට ඇස කන නාසය දිවකය සහසිත කියලා කියනවා. මාගදී භාෂාවෙන් චක්කසෝත ගාන ජීවහා කාය මන කියලා කියනවා. මේ 6ට ගන්න જાති මොනවද? ලෝක ජීවත් වෙන්න. හොඳ නරක හරි වැරදි ගඳ සුවඳ කැමති යමති වශයෙන් ගන්න වගේක් තියෙනවානේ. ඇසට ගන්නේ රූප. රූප පමණක් නෙවෙයි ඒක රූප. නාසයට ගන්නේ ශබ්ද. ශබ්ද පමණක් නෙවෙයි ඒක ශබ්ද රූප. නාසයට ගන්ධ. ගන්ධ නෙමෙයි ගඳ සුවඳ දෙකම ගන්ධ රූප. ජීවහාස්ච රසෝච රස පමණක් නෙවෙයි රස රූප. කයේ මියගිය කොටස් තියෙනවා දැනටත් ඔය කය වශයෙන් තිබුණාට කෙස් කොටස එහෙම නැත්නම් නියපොතු කොටස වගේ දේවල් මේ අරමුණු ගන්න පුළුවන් හැකියාවක් නැහැ. ඉන්නරුණා අනිත් ඕනෑම තැනකදී මේ පොට්ටබ්බ නැත්නම් ස්පර්ශ වීම දැනෙනවා. මේ බාහිරින් කාරණා නිසා මේ පස්දර ක්‍රියාත්මක වුණාට මේ පස්දරෙන් ගන්න කරුණු නිසා කල්පනාවේදී සහ නින්දේදී අපි බාහිරින් රූප දකින්නවා කියලා කියන කතාව වෙනකොට සිතාභ්‍යන්තරයේ පහළ වෙන රූප දකින්නවා. දැන් චිත්තාභ්‍යන්තරයේ ඔබ සිහිනයක් නරමින් ඉන්නකොට පේන රූප, ඇහෙන ශබ්ද, නාසයේ දැනෙන ගන්ධ රස. බාහිර ලෝකේ තියෙනවද? නෑ ඔබට පමණයි. මම අහලා තියෙනවා මෙහෙම කතාවක්. මේ තාත්තයි පුතයි නිදන් ඉන්නවා. නිදන් ඉන්නකොට මේ පුතාට හීනයක් පෙනිලා හීනෙන් මෙයා හූ කියනවා. ලොකු හුවක් කියනවා. සාමාන්‍යයෙන් ඉස්සර sannivedanaye හුවනේ. තාත්තට ඇහැරිලා අහනවා මොකද මේ රෑ යටගිරියෙන් හූ හඬ තලන්නේ කියලා. අහලා තියෙන ප්‍රශ්නේ තමයි හුවට හුව නොකිය පුළුවන්ද කියලා. එහෙනම් එයාට හීනෙන් හුවක් ඇහිලා තියෙනවා. ඒකට අර දැන් සාමාන්‍යයෙන් ඔය sannivedanaye දෙන්නට දෙන්න හූ කියාගන්න එකක් තියෙනවානේ. මෙයා ප්‍රතිඋත්තරයක් දුන්නේ. එතකොට මේ ප්‍රතිඋත්තරේ හිතින් දෙන එක කටින් පිට වෙච්ච එක තමයි උනේ මෙතන නින්ද කඩෙන්න නැත්නම් අර සිහිනේ. මම මේක විස්තර කරන්නේ. මේ පංචස්කන්ධේ රූප කියන්නේ ශරීරය හරි පටවියාපෝ තේජෝ හරි කියලා කිව්වම කොහොමද සයවිද තණ්හාවක් තියෙනවා කියලා පෙන්වන්නේ. චෛ මේ බික්කවේ වේදනාකායෝ, චෛ මේ සංඥාකායෝ, චෛ මේ සංකාරකායෝ, චෛ මේ විඥානකායෝ, චෛ මේ තණ්හාකායෝ. එතන කායෝ කියන්නේ කය නෙමෙයිනේ. තණ්හා වර්ග 6ක් තියෙනවා.
ඒ තණ්හාවයි නම් දුකට හේතුව මොන තණ්හාද? රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. දැන් මේ රූප කියන්නේ ශරීරයට තියෙන තණ්හාවද? නෑ. ඇහැට හමු වෙන රූපයේ කෙරෙහි ඇතිවෙනා වූ ඇලීම ගැටීම. ශබ්ද තණ්හාව කියන්නේ ශරීරයට තියෙන තණ්හාවද? ශබ්දයේ ආරම්මණය කෙරෙහි ඇතිවෙනා වූ ඇලීම ගැටීම. තවත් විදිහකින් කතා කරමු. ඔබට යම්කිසි ගන්ධයක් හෝ සුගන්ධයක් දැන ඔබ විඳිනවා. ඔබ මේ ගන්ධය විඳීමේදී කයද විඳින්නේ, අරමුණද විඳින්නේ? ඔබට රසයක් දැනෙනවා. ඔබ කයද විඳින්නේ, රසයද විඳින්නේ? ඔබට පහසක් දැනෙනවා. පහස දැනෙන්නේ කයෙන්, නමුත් පහස විඳින්නේ. විඳිනවා කියන පදේ වේදනා නම් වේදනාවට පාත්‍ර වෙන්නේ මොනවාද කියලා කල්පනා කරලා බලන්න. හැම මොහොතේම ශරීරයේද? නැහැ. ඒ ආරම්මන ගන්න චක්කසෝත ගාන ජීවහා කාය සකස් කරලා තිබෙනවා. ඒවට එන අරමුණ තමයි අපි විඳින්නේ. චිත්‍රපටයක් නැරඹීමේදී, නාට්‍යයක් නැරඹීමේදී ඒ නාට්‍යයේ තිබෙන දේවල් අරමුණට එනවා රූප. ඒ රූප කෙරෙහි තමයි අපි ඇලෙන්නේ ගැටෙන්නේ හතරාමිතර වශයෙන්. එන ඒ අරමුණනේ රූප වශයෙන් විඳින්නේ. ගීත රසයක් විඳින්න ඉන්නවා. ශාස්ත්‍රීය හෝ ශාස්ත්‍රීය නොවන. ශාස්ත්‍රීය පුද්ගලයාට ශාස්ත්‍රීය සංගීත රසවත්, නැති කෙනාට සතවත්. එක කොහේ තිබුණත් පොත්වල ප්‍රායෝගිකව හරි නේද? ඒක කොහේ තිබුණත් පොත්වල ප්‍රායෝගිකව ඔබ කල්පනා කරලා බලන්න. මේ විඳීම කියන්නේ සැප දුක් උපේක්ෂා වශයෙන් විඳීමක්. මොනවද විඳින්නේ? අරමුණු රසය. අසකරණාසය දිවකය කියනා උදරවල වලට සිත පිහිටනවා. සිත අරමුණු රසය විඳී. ඒ රූප අරමුණ, ශබ්ද අරමුණ, ගන්ධ අරමුණ, රස අරමුණ මුල් කොටගෙන වේදනාව තියෙන්නේ. අරමුණනේ සංඥාවෙන් හඳුනන්නේ. අරමුණනේ සංකාරයෙන් ඇලෙන්න ගැටෙන්නේ අරමුණේනේ. ඒ ටිකනේ වේදන විඥාණයෙන් දැනගන්නේ. දැන් පංචස්කන්ධය කියන්නේ කය නෙවෙයිනේ. අසකරණාසය දිවකයන් ලෝකයේ සමග හඳුනා ගැනීම සඳහා ඒ මොහොතේ පහළ වෙන අරමුණේ පස්සාකාර ක්‍රියාකාරීත්වය තමයි පංචස්කන්ධය කියන්නේ. දැන් පංචස්කන්ධය වරදවා ගැනීම තමයි පංච උපාදානස්කන්ධය. අන්න වරදවා ගැනීමෙන් දුක හම්බ වෙන්නේ. වරදවා ගන්නේ කවුද? පුතග්ජනය. දැන් බලන්න අපායේ පංච උපාදානස්කන්ධය තියෙනවා නම් ඒකේ මොනවද තියෙන්න ඕන? පව. දිව්‍ය ලෝකේ පංච උපාදානස්කන්ධය තියෙනවා නම් ඒකේ මොකද්ද තියෙන්න ඕන? පිනේ උපාදානය. බඹලෝ පංච උපාදානස්කන්ධේ නයික තියෙන්නේ ධානය උපාදානය. ගලපෙනවනේ එතකොට. රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ හරි ශරීර හරි කිව්වම කොහොමද ගලපන්නේ? මේක තනක්වත් පංච උපාදානස්කන්ධයෙන් මිදලා නැහැ. අපාගත සත්‍යයට මිදෙන්න තේරෙන්නේ නැහැ. දෙවියන් සැපට වහල් වෙලා ඕනකමක් නැහැ. බ්‍රහ්මයින් නිවන කියලා හිතන් ඉන්නවා. ඒ කියන්නේ උන් දුක දන්නේ නැහැ. කෙනෙක් පංච උපාදානස්කන්ධය හදාගත්තොත් පංච උපාදානස්කන්ධෙන් ඔහුට පවෙන්, පිනෙන්, ධානයෙන් සසර ඇවිදින්න පුළුවන්. පිනෙන් දෙවියන් අතර හිටියොත්, ධානයෙන් බවලෝ හිටියොත් එතකොට ලෝකේ තියෙන සිදුවීම් පිළිබඳව කම්පනයක් නැහැ. නමුත් ඒක තදංග විස්කම්බන වශයෙන් යටපත් වීමක් කරනවා මිදිලා නැහැ. ඒ රූපාචර අරූපාචර ධානය හරියට හුලන් පුරවන ලද බැලුණයක් වගේ. හුලන් පුරවන ලද බැලුණය තුල පීඩනයක් තියෙනවා හුලන් පිට වෙන්න. පොඩි වැම්ම බුරුල් වීමක් තුල මොකද වෙන්නේ? හුලන් ටික පිට වෙලා යථා තත්ත්වයටපත් වෙනවා.
මේ රූපී අරූපී ධානවල සංසුන් බව බැලුන හුලණයක් මේ හුලම් බහින බැලුණයක් වගේ නේද? බැස්සම බිමට වැටෙන්න ඕනනේ. ඒ නිසා අපි දකින්නේ තථාගත බුදු පියාණන් වහන්සේ පහළ වෙන්න පෙර සමාජයේ පව් තිබුණට පින් තිබුණට ධාන තිබුණට ඒවත් වලින් භව ගමන හදාගත්ත ඇරුණම භව නිරෝධය හම්බුනේ නැහැ. පංච උපාදානස්කන්ධෙන් මිදුණෝ කිසිවෙක් තථාගතයන් වහන්සේ පහළ වෙන්න පෙර සමාජයේ පව හෝ පින හෝ ධානය අනුගමන කළ අය තුළ නැත. අපට වෙලා තියෙන්නේ ඇයි? අපට මේ පංච උපාදානස්කන්ධය පැහැදිලි කරගන්න බැරි නිසා අපට දුක තේරෙන්නේ නැත්තේ. ඇයි අපි එකට කය කියලා කියනවා නැත්නම් කය කොටසක් කියලා කියනවා. දැන් බලන්න ඇහෙන් පහළ වෙනවා. ඇහෙම ටිකක් වෙලා තියෙන්න පුළුවන් පංච උපාදානස්කන්ධ විශාල සංඛ්‍යාවක් නැතෙනවා. කනට මාරු වෙනවා. කනෙන් නාසයට, නාසයෙන් දිවට, දිවෙන් කයට. ඒ ඇහැ කන නාසය දිවකය මුල් කොටගෙන ලෝකේ හඳුනා ගැනීම සඳහා පහළ වෙන්නා වූ සිත තුල සිදුවෙන ආකාරය පිළිබඳ වර්ගීකරණයනේ පංච උපාදානස්කන්ධය කියන්නේ. පංචස්කන්ධය කියන්නේ. ලෝක ජීවත් වෙන්න පංචස්කන්ධය පහළ වෙන්න වෙනවා. නමුත් පංචස්කන්ධා දුක්ඛ කියලා නෑ. පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය වෙන්නේ කොහොමද? අන්න ඒක පෘථග්ජනයින් අතර සිදුවෙන වරදක්. ඒ වරද තමා දුක් ගෙනත් දෙන්නේ. ඒකනේ මම කියන්නේ මේක පරම සත්‍යයක් නෙමෙයි, මේ වැරද්දක් සිදු වෙන්නේ මේක හදාගන්න කියලා. කොහොමද ඒක පැහැදිලි කරන්නේ ධම්ම දෙන්නා වගේ කෙනෙක්? විසාකේනි මේ උපාදානයට හේතු වෙන්නා වූ රූප වේදනා සංඥා සංකාර පහට සක්කාය කියලා කියනවා. ඒකට එන දේ මමකට ගැනීම සක්කාය දිට්ඨිය නැත්තම් පංච උපාදානස්කන්ධය කියනවා. දැන් පංච උපාදානස්කන්ධේ ඉන්න මම කවුද? මාන්නද කයන්නේ ආයන්නද? මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාරස්ස මමත්වෙන් ගැනීමෙන් මායයට බැඳෙනවා. ඒ තමයි දුකට හේතු ඉතුරු වෙනවා කියන එක. මොනවද මමකට ගන්නෙ? නැත්නම් පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ බවට පත් වෙන්නේ කෙසේද? මේ රූප වේදනා සංඥා සංකාර පහට සක්කාය. එහෙනම් ඇහි, කනේ, නාසයේ, දිවේ, කයේ, සිතේ ලෝකේ හඳුනා ගැනීම සඳහා රූප වේදනා සංඥා සංකාර පහක්වත් සක්කාය පහළ වෙනවා. ඒක පහළ වෙන්න ඕනේ ජීවත් වෙන අයට. ඒකට එන දේ මම කොට ගැනීම සක්කාය දිට්ඨියයි නැත්තම් පංච උපාදානස්කන්ධයයි කියලා නේද තේරුම් ගන්න ඕනේ. ඒකට කීයක් જાති එන්න පුළුවන්ද? ඒකට එන දේ ඇසෙන් වෙනයි, කනෙන් වෙනයි, නාසයෙන් වෙනයි, දිවෙන් වෙනයි, කයෙන් වෙනයි, පවෙන් වෙනයි, පිනෙන් වෙනයි, ධානයෙන් වෙනයි. ඒකට එන දේ. එහෙනම් මම ඉන්නේ කය නෙවෙයි. ඒ මොහොතට වුණා හැඟීම සමග ඇලීමෙන් ගැටීමෙන් හැදෙන දෙයක් තමයි මම කියන්නේ. ඒක තමයි ඒකයි දිට්ඨි කියන්නේ. තියෙන දෙයක් නෙමෙයි මුලා වෙනවයි කියන එක. අන්න උපන්ගේ දෝෂයක් තියෙනවා පෘථග්ජනයාට. ටික දවසක් යනකොට මේ අරමුණු වලට මේ සක්කාය දිට්ඨියෙන් නැත්තම් මමත්වයෙන් බැඳිලා සසරට අහු වෙන එක. සසරේ නිදහස් වෙන්නට දුන්නා වූ වරම තහනම් ගෙඩි කාපුවම වෙන්න දේ වගේ වැරදි ආකාරයෙන් පරිහරණය කිරීම තුළින් ඔහු පංච උපාදානස්කන්ධ පරිහරණය කරන්නෙක් බවට පත් වුණා. සංකිට්ඨේන පංචස්කන්ධා දුක්ඛා නෙවෙයි, සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. දැන් උපාදානස්කන්ධය එනකොට ඔබට තිබුණාද නැත්නම් ඔබට අයිති පරිදි රුචි පරිදි හදාගත්තාද? කොහොමද මේක පහළ වෙන්නේ? අන්න අපිට මේකේ මුලාග පෙන්වන්න බෑ. මොකද මුලක් නෑ මේක වෘත්තයක් චක්‍රයක් නිසා.
අන්න ඔබට මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු රස විඳින්න ගිහින් ඒවත් සමග කිසියම් ආකාරයක ඇලීමක් මුලාවක් ගැටීමක් මුලාවක් ඇති වුණාද? අන්න ඒ නිසා මේ අරමුණු රස විඳින්න යාමේදී යංකෝ භික්කවේ අනුසේති. පස්සේ උපදින්න හේතුවක් චිත්තාභ්‍යන්තරගත වීම නම් වූ වරදකට අහු වුණා අනුසය. තණ්හා කිරීම නිසා යලිත් තණ්හාවක් උපදීමට ඉතුරු වෙන ශේෂය තණ්හා අනුසය. යතාපි මූලේ අනුපද්ද වේදල්හි චින්නෝපි රුක්කෝ මුරේව රූහති. ගස්වලට ගහට උපද්‍රවයක් නැතුව මුලට යතාපි මූලේ යම්සේ මුලට ගහ කපන්න පුළුවන්. මුල වදුර නැති තාක්කල් කොතරම් ගස කැපුවත් දළු ලානවා. හරි ලස්සන උදාහරණයක්. අන්න ඒ වගේ තණ්හානුසය නම් වූ මුලාව ඇතිතුරුවබට පංච උපාදානස්කන්ධය දුක හට ගන්නවා. එනම් පංච උපාදානස්කන්ධය හට ගන්න ප්‍රධාන හේතුව තණ්හානුසය කියලා නේද පෙන්ලා තිබෙන්නේ. බාහිර ලෝක නිසා පංච උපාදානස්කන්ධය හට ගන්නව නෙමෙයි මෙහි තියෙන්නේ බාහිර ප්‍රත්‍යය. දැන් බුදුරජාණන් වහන්සේට ලාභාලාභ ඉන්දාපසන්තා බාහිර ප්‍රත්‍ය සිදු වුණානේ. බැන්නා මරන්න හැදුවා. නමුත් අර තණ්හානුසය නැති බැවින් මේවැ දුකක් නැහැ. බාහිර ලෝකේ දේවල් වල උන්වහන්සේලාට දුකක් නැහැ සුවසේ වාසය කරනවායි කියලා කියනවා. එහෙනම් දුක බාහිර ලෝකේ නෙවෙයි තියෙන්නේ. හොඳයි ඒ පංච උපාදානස්කන්ධයට මොනවද එන්නේ? තේන තබන ලද දෙයින් එනවා. මම පෙන්නන්න නැවත ඉපදීම. ඔබ අද ඊයේ තරහ වුණා. යමෙක් එක්කලා. ඔබට ඒක අතහැරලා යන්න බැරි වුණා. මේකට උණම අධිකම නිසා මේකට මොකක් හරි ප්‍රතික්‍රියාවක් දක්වන්න ඕනේ. දේශපාලන බලයෙන්, අවි බලයෙන්, මුදල් බලයෙන් අපහාස කිරීමගේ හොඳ වැඩක් කරන්නම්කෝ. අද නැත්නම් හෙට නැත්නම් ලබන සතියේ මේ පුද්ගලයා ගැටෙනවා. අද තියපු තරහක්ද උපදින්නේ තියපු තරහ නැවත උපදිනවද? ඔබට තේරෙනවද මේ ජීවිතේ තියපුවා නැවත ඉපදීමේ දුක? ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය එහෙම නැත්නම් ජාති, ජරා, ව්‍යාධි, ශෝක, පරිදේව, දුක් දුම්නස්. රාගෝච, දෝසෝච, මෝහෝච, ව්‍යාධි, ජරාච, මරණම් පිච ශෝකමේව පරිදේව දුක්ඛ මුක්තම් පිච දෝමනස්සම්. මෙන්න බුදු සමයේ 12 මහ දුක. 11 මහ දුක. ඒවා ඒ මොහොතේ පස් දොරෙන් සිතරෙන එකේ තියෙන එකක් නේද? පංච උපාදානස්කන්ධයේ දුක කියන්නේ ජීවිතය තුළ එකක් නෙමෙයි ඒ මොහොතට ආපු එකේ තියෙන එකක් නේද? එකක ශෝකය, එකක දුක, එකක තරහව, එකක වෛරය, එකක පරිගන්නවනකම, එකක ඇලීම, එකක ගැටීම. එතකොට පංච උපාදානස්කන්ධය හටගත්තොත් ඒක තුළ තියෙනා වූ මේ ආතතිය තැවීම තමයි බුදු සමය දුක කියන්නේ. පංච උපාදානස්කන්ධය ඔබට මව්හොපියා හදලා දුන්නද? නෑ. අලුතින් හමු වුණ කෙනෙක් සම්බන්ධයෙන් ඔබට තරහක් නෑ. දුකක් හටගන්නේ. ඔහු සමග තරහ වුණොත් හෙට දවසේ හට ගන්නකොට තරහ වෙලා තැබුවේ ඊයේ දැක්කම නැවත උපදිනවා තරහව. දැන් දැක්කද තරහව නැවත ඉපවීම ඔබ දැවෙන තැවෙන හැටි නොසන්සුන් වෙලා ගහ බැන ගන්න ගිහින් අවුල් කරගන්න හැටි. නැවත ඉපදුනේ තියපු නිසා නැවත ඉව නැති කරන්න මොකද කරන්න ඕන? තියන්න නැතුව ඉන්න ඕන නේද? මම විග්‍රහ කරන්නේ මේ ආරි සත්‍ය දුක්ඛය. එහෙනම් මෞකසෙන් බිහිවීම නෙමෙයි මේ පෙන්වන්නේ. චිත්තාභ්‍යන්තරයට පස්දරෙන් අරගෙන ලෝභ දේශ මොහ වශයෙන් යම් කිසි දෙයක් අනුසේ වශයෙන් ශේෂ තැබුවේද අදාළ කරුණ බාහිරින් ගැටෙන විට පස්දරට අදාළව ඒක නැවත ඉපදිලා ඔබට දුක් ගෙනත් දෙනවා.
දැන් මේක අපි සංඛාර දුක්ඛය වශයෙන් උත් ගනිමු. දැන් බුදුරජාණන් වහන්සේට කාය වචී මනෝ සංඛාර 15 වෙනවා 35 80 දක්වා. දුකද්ද? නෑ උන්වහන්සේලා සුවසේ ඉන්නවයි කියනවා. හොඳයි සත්වයා සසරේ තුන් භවයේ ඇවිදින්නේ මොනවෙන්ද? කාම ලෝකයේ කාම දුගතිය කියලා බෙදෙනවා. කාම දුගතිය සත්වයා ඇවිදින්නේ පවෙන්. එහෙනම් පව රැස් කිරීම අපුණ්‍යාවි සංකාරයයි. කාම සුගති හතක් තිබෙනවා. ඒවා අඩු සහ මධ්‍යම සහ ඉහළ මට්ටමින් උපදින්නේ පුණ්‍යාභි සංඛාරයෙන්. රූපී අරූපී කියලා උපපාතික බඹතල දෙකක් පේනවා. ඒවා උපදින්නේ කෙලස් යටපත් කරගෙන රූපාවචර සහ අරූපාවචර සංසුන් සමාධියෙන් කොලක් කාලක් ක්‍රියාවේ. ඒවා අනිජ්ජාභි සංඛාරය. දැන් අපුණ්‍යාභි සංඛාරය තුළ උපාදානය තියෙනවා නේද? පුණ්‍යාභි සංඛාරය තුළ උපාදානය තිබෙනවා නේද? ආනිජ්ජාභි සංඛාරය තුළ උපාදානය තිබෙනවා නේද? ඒවත් මීට වඩා හොඳ වශයෙන් පුණ්‍යාභි සංඛාරය ගත්තට ආනිජ්ජාභි සංඛාරය ගත්තට උපාදානයෙන් මිදෙලා නැති බැවින් සසර තුල තථාගත බුදු පියාණන් වහන්සේ පහළ වෙනතර මේ පව ඔස්සේ පිනට පින ඔස්සේ ධානයට ඇවිදින් සසර ලස්සන කරන්න ඇරුණාම උපාදානීය නැමැති දුකින් මිදෙන්න උන්ට බැරි වුණා. ඒක ප්‍රතිඵලයක් වශයෙන් උන්ට දුක යට වුණා. නැත්තම් දුක වෙනකොට ලෞකික සපතක් හම් වුණා දෙවියන්ට. නමුත් උන්ට සිදුවන දේ මා කියන්නම්. යම්කිසි ගින්නක් ඇවිලෙනවා. මේ ගින්න උඩ තියෙන අමුද්‍රව්‍ය ඇවිල්ලා වුණාම නිවෙනවා. අලු ගොඩක් හැදෙනවා. නමුත් සතිය දෙකමාරත් ඔය යම් යම් දරගොඩවල් වල නැත්තම් 10 ගොඩවල් වල ඇතුලේ ගින්දර තියෙනවා. දුංග ගහ තියෙනවා. ඇවිලිනවා පේන්නේ නැහැ. හොඳයි මෙහෙම විශාල අලු ගොඩක් මැද්දේ පුංචි ගිනි පුපුරක් තියෙනවා කියලා හිතන්න. ගින්දර නෙමෙයි පුපුරක් තියෙන්නේ. ඒ දක්වා හුඟක් නිවිලා ගිහින්. හුලඟක් වැදිලා ආපහු අලු ටික තුනේ වෙලා ගියොත් එහෙම මේ ගිනි පුපුරට ආයෙත් පරණ සම්පූර්ණ ගින්නම අවුලන්න පුළුවන් නේද? අන්න මේ අතකලමතානෝගින් කියන කට්ටිය ගිනි පුපුර තියාගෙන ගින්න යටපත් කරපු අය. බැලුවම නිවිලා පේනවා. නමුත් ධානසෝයේ කාලි වෙරනකොට අර ගිනි පුපුරෙන් ආපහු ගින්දර ඇවිලිනවා වගේ ආපහු ආගන්තාරෝපුණ අබ්බවන් හීන දිනපති සම්දොලට ඇවිදින් ආය මොකද ඇතෙක් ගවයෙක් එළුවෙක් සුනකයෙක් ප්‍රේතයෙක් වෙලා ගැලවෙන්න කියලාද? ඒ ඔක්කොමත් සීන දිනපති සන්දි. අන්න ඒක තමයි මේ දුක්ඛ සත්‍ය වටහා ගැනීම ඕනකම. මේක තේරුම් ගන්නට සතෙකුට තබා දෙවියන්ට තබා බ්‍රහ්මයින්ට තබා මිනිසුන්ගෙන් බහුතරයකටවත් බෑ. ඒ නිසා පෘථග්ජන පුද්ගලයා ලෞකික සැප වශයෙන් අරගෙන භවයම පතන්නෝ. ඒ කියන්නේ උන් දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය ආඥානං දුක්ඛ නිරෝධේ අඥානං අයං උච්චති තිබික්කේ මිච්ඡා දිට්ඨි. ආරි සත්‍යයට අනුව. හරිනේ ඉතින් මිච්ඡා දිට්ඨි ගතා සත්තා ජාති මරණ ගාමිනෝ. විපල්ලාස සූත්‍රයේ පෙන්නනවානේ. ඉපදෙමින් මැරෙමින් සසර ඇවිදින්නේ මිත්‍යා දෘෂ්ටියක් නිසා. කොහෙද ඇවිදින්නේ? අපායේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ. එහෙනම් මේ අපායේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ භවගාමීත්වය තුළ බුදුන් වහන්සේ වදාරනවානේ මිත්‍යා දෘෂ්ටියක් තියෙනවායි කියලා. ඒ පංචස්කන්ධයට එන දේවල් ඇලීම් මුලාවෙන්, ගැටීම් මුලාවෙන්, මඤ්ඤමාණයෙන් ගැනීම. මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මහරස්ස කියන්නේ පංචස්කන්ධේ මමත්වෙන් ගත්තොත් දුකට හේතු ඉතුරු වෙනවා නැත්නම් සසරට බැඳෙනවා. හේතු ඉතුරුනොත් අදාළ කාරණේදී නැවත උපදිනවා. තේන එයින් සංකත ධර්ම හේවත් දුක් යංකෝ බික්කවේ අනුසේති අම්මාගේ අරමුණු රසයේ විඳලා අරමුණ හේතු තියයිද? ඒ තැබූ හේතුව නිසා ගැටෙනකොට ඔබට සංඛාර දුක්ඛේ නැත්තම් මේ දුක හටගන්නේ. ලෝකෙ තිබෙන්නේ පුංචි ප්‍රත්‍ය විතරයි. ප්‍රධාන හේතුව දුකට හේතුව තණ්හාව කියන්නේ මොකක්ද? එතකොට අර තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාර අරමුණ තුළ රූප තණ්හාව, ශබ්ද තණ්හාව, ගන්ධ තණ්හාව, රස තණ්හාව අරමුණේ ඇලීමෙන් මමත්වෙන් ගැනීමෙන් මුලා වීම නේද දුකට හේතුව. අන්න එතකොට
කාම තණ්හා කියනවා රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ අරමුණේ මුලා වීමට. භව තණ්හා කියනවා රූපාවචර ධානය සම්බන්ධයෙන් තිබෙන මුලාවට. විභව තණ්හා කියනවා අරූපාවචර නැත්තම් ශුන්්‍යත චේතෝ විමුක්ති සම්බන්ධයෙන් තිබෙන නිවන කියලා මුලාවට. ඔවුන් දුකින් ඈත් කරලා යටපත් කරලා යදුනහම මිදිලා නැහැ. දැන් එතකොට බුදු සමයේ දුක උපාදානය මුල් කොටගෙන දේශනා කරන දෙයක්. බුදු සමයේ උත්පත්තිය අර මෞකුසක උත්පත්තිය ස උපාදානස්ස කෝ අහං වච්ච උත්පත්තිම් පඤ්ඤාපේ. උපාදාන සහිත බැවින් තමයි භව ගමනට යන්නේ. නොඅනුපාදානස්ස. උපාදාන රහිත වුණොත් පරලෝ වශයෙන් නෙමේ මෙලෝ වශයෙන්මත් නැවත ඉපදීමක් නෑ අලුතෙන් උපදින්නේ. දැන් ඔබට තරහ වෙලා ඉන්නවා නම් තරහ නැවත උපදිනවා. ලෝභ වෙලා ඉන්නවා නම් ලෝභය නැවත උපදිනවා. බය වෙලා ඉන්නවා නම් බය නැවත උපදිනවා. ඒ නැවත උපදිනාම ලෝභෙන් දේශෙන් මොහෙන් දැවෙමින් ඔබ දුක් විඳිනවා. දැන් සාරිපුත්‍ර මහරහතන් වහන්සේට බුදු පියාණන් වහන්සේට මේ අයට බාහිර ලෝකේ කාරණා නිසා මේ උපදින්න හේතු සිතාභ්‍යන්තරේ නෑ. දැන් නැවත ඉපදීමේ දුක නෑ නේද උන්වහන්සේලාට. අලුතින් පහළ වෙන්නේ. ඒක ස්කන්ධ පංචකයක් විතරයි උපාදානස්කන්ධය නෙමෙයි. උපාදානස්කන්ධය අතීත හේතු පවතින නිසා නැවත උපදින්නේ. දැන් මේ පංච උපාදානස්කන්ධේ නැමැති සියුම් ඒකකය තුල තියෙන දුකක් මේක තේරුම් ගන්න. ජීවිතේ දුකයි නෙමෙයි. ඒ දුක් තිබෙන්නේ ඇයි? Taman ඒවා මමත්වෙන් අරගෙන හිර කරන් තිබෙන නිසා උපදින්න හේතු තියා තබා තිබෙන නිසා. දැන් එතකොට ඔබට තේරෙනවද සිටු මැදුරේ හෝ පුංචි පැලේ හෝ මහා මන්දිරේ හෝ නගරේ හෝ ගමේ හෝ කියලා බාහිර වශයෙන් ගන්නා වූ සුඛ විහරණයෙන් හිටියට පංච උපාදානස්කන්ධය නම් පරිහරණය කරන්නේ පංච උපාදානස්කන්ධය දුකින් මිදෙන කිසිවෙක් උගතුන් බුද්ධිමතුන් ධනවතුන් තුල නැහැ කියලා. පෘථග්ජනනම් නමුත් අර කියන දියුණුව තුළ තිබෙනා වූ ලෞකික සුඛයක් ඕන්ට තිබෙනවා. නමුත් ජීවිත අවසානයේට මේ දේවල් අහිමි වෙනකොට අතහැරලා දාලා යන සිද්ධ වෙනකොට ඒ ශාරීරිකව නිරෝගී බවක් තියෙනවා. නමුත් මධ්‍ය වයසට එනකොට මැදි වියට එනකොට යම් යම් දුර්වල වීම අඩපණ වීම තේරෙනවා. දැන් ඊට පස්සේ මේ ජීවත් වෙන්න තියෙන ආසාව නිසා නේද ආහාර පාලනයයි ව්‍යායාමයි සේරම ටික අපහු මොකක් නිසාද මේ ඉක්මනට මැරෙනවට තියෙන අකමැත්තට. ඒවට විරුද්ධවම කතා කරනවා නෙවෙයි. නිරෝගී බව තියාගන්න ඕන. නමුත් ධර්මයේ තේරුම් ගත්තේ නැත්නම් යම් දවසක මේ නිරෝගී බව තියෙන්න පුළුවන්. ඊට පස්සේ දැන් ওই පසුගිය කාලවක වවනවල අපි දන්නවා ශාරීරික ව්‍යායාම නැත්නම් ඒවක් කරපු තරුණ වයසේදී කරපු අයමත් අන්තිමට රෝගීව මේ යන්නේ ඇයි? කරන කල් තියේ ඊට පස්සේ ආපහු එනවා නේද? එහෙනම් ඔබටත් පෘථග්ජන භාවය තුළ යම් යම් ආකාරයෙන් නිරෝගී බව රඳවාගත්තා කියලා ජීවිතාසානෙට මහලු වෙලා ශරීරය අතහැරෙන එක උරුමයක් නේ කයට. එදාට ඔබට අතාරින්න වෙනකොට උපාදානයෙන් මිදුන් නැති බැවින් මොනවා පුරුදු කෙරුවත් ජීවිතෙන් සමුගන්න සිද්ධ වෙනකොට අකමැත්ත එනවනේ. එඳ පුරුදු වෙන්න ඕනේ නිරෝගීව ඉන්න නෙමෙයි, දුවන්න පනින්න නෙමෙයි, පුරුදු වෙන්න ඕනේ උපාදානෙන් මිදෙන්න. දුකට හේතු දුක පංච උපාදානස්කන්ධය. හේතුව පංච උපාදානස්කන්ධය හටගන්න හේතුව රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ තණ්හානුසයක් හිතේ තියෙන හින්දා. එවම්පි තණ්හානුසේ අනුහතේ මේක තියෙනකොට ගැටෙනකොට නැවත උපදිනවා ලෝභ දේශ මොහයන්. ලෝභ දේශ මොහයන් නැවත ඉපදී දුක ඔබට මේ සමාජයේ බලන්න පුළුවන් මේ දවස්වල රූපවාහිනී ප්‍රවෘත්තිවල. ඔවුන්ගේ ක්‍රියාකාරකම් වචන ප්‍රකාශ තුල. බලන්න කල්පනා කරලා. එනම් මේ සංසුන් සිතකින් ඉන්නට උපන් සමාජයේ සංසුන් සිතකින් ඉන්නට නොදී බාහිර සාධක මත ඔබ කැළඹෙනවා නම් ඒකේ පවතින එකක් මේ දුක කියලා කියන්නේ. ඒකට හේතුව ලෝධහම කියලා බුදුන් වහන්සේ පෙන්වන්නේ නැහැ. ඒක හේතුව ඔබ මේවා කෙරෙහි මඤ්ඤමානේ මමත්වෙන් ගැනීම ඇලීම ගැටීම.
නැති වූ තැන කොහොමද පෙන්වන්නේ? තණ්හාව නැති වූ තැන. එහෙනම් අර මමත්වෙන් ගැනීම නතර වෙන්න ඕනනේ. මමත්වෙන් ගැනීම නතර වුණොත් උපාදාන භවයම නතර වෙනවා. එතකොට චිත්තාභ්‍යන්තරයට බැසගත්තේ නැත්නම් නැවත උපදින්නේ නැහැ. චිත්තාභ්‍යන්තරයට බැස ගැනීමෙන් නැවත උපදිනවා. චිත්තාභ්‍යන්තරයට බැස ගන්න නැති වෙන්න කටයුතු කිරීමෙන් නැවත ඉපදීම නැතුව අලුතෙන් උපදිනවා. නම් චිත්තාභ්‍යන්තරයට බැස ගන්න ආකාරයෙන් අරමුණේ ආසක්ත වීම ඇලීම ගැනීම අනුලෝම පටිපදාවයි දුක්ඛගාමිනී පටිපදාවයි. ඒ මොහොතම චිත්තාභ්‍යන්තරයට බැස ගන්න නැති පරිදි අවසන් කරන්නට යාම සම්මා පටිපදාවයි. එතකොට උපාදාන ජීවිතයට එකයිද එකෙන්ද මිදෙන්න තියෙන්නේ? නැහැ. Taman සංගවාගත් උපාදාන සංඛ්‍යාව කොපමණද කියන්න බෑ. ඒවා ස්වභාවයෙන්ම ගැටුණු දවසට තියෙනවා නම් එනවා. එන්නේ මූලයන් තිබුණු නිසා බව ඔබ තේරුම් ගන්න. තථාගතයන් වහන්සේ ඔබට පැහැදිලි කර වදාරන්නේ ඒ බඳු පීඩාවක් දුකක් හට ගන්නවා නම් ඊර්ෂ්‍යාවක්, ක්‍රෝධයක්, වෛරයක් ඒ ලෝකේ නිසා නෙමෙයි මේක ඔබේ හිතේ තිබෙන නිසායි. ඒ යම් දවසක චිත්තාභ්‍යන්තරේ අනුසය නැද්ද? නැති දවසට ඔක උපදින්නේ නැහැ, නැවත උපදින්නේ නැහැ. එතකොට දුක කියපු තැනම දුකින් මිදුණු තැන. දුක කියපු තැන පංච උපාදානස්කන්ධේ උපාදානෙන් මිදුණාම එතනම දුක නැහැ. දැන් මෙන්න මේක මේ හේතුව නැති වූ තැන මාර්ගයක් වෙන. හේතුව නැති කරන්න මාර්ගයක් තියෙනවා. ඉතින් ඕක තේරුම් ගත්තේ නැතුව අරක පාඩම් කරගෙන ලීවට ලියනවා කියන වරනහම යන්නේ නැහැ. මාර්ගය කුමක් වෙන්න ඕනද? අනුපාදා විමුක්තියද්ද නැති දුක්ඛස්ස සම්භවේ. ඔබට උපාදානෙන් මිදෙන්න පුළුවන් නම් දුක් හටගන්නේ. අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ. ඔබට මමත්වෙන් ගන්න නැතුව ඉන්නවා නම් දුක් හටගන්නේ නැහැ. මේ වචනෙන් කියන දේ කරනවා නම් ඔබ යන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නේද? ඒ වගේ මේ සඳහා ඔබට පුද්ගලයා වැදගත් නැහැ. පුද්ගල රංගනේ ලෝකෙට තිබුණාවයි තම තමන්ට අදාළ. ඔබ ජීවත් වෙන්නේ පුද්ගලයෙක් වශයෙන් සමාජයේ හිටියට ඒ මොහොතේ උපදින ස්කන්ධයන් කෙරෙහි සිහියෙන්. එහෙන් කලින් නාසෙන් දිවෙන් කයෙන් නින්දට යනතුරුම ස්කන්ධ පහළ වෙනවා. ස්කන්ධ පහළ වෙනකොට දැන් කරගත්ත වැරද්දට බාහිර කාරණා නිසා ඔන්න අර නැවත ඉපදීම දැනෙනවා. uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam විහිංසා විතක්කං. අන්න නැවත ඉපදිලා දුක් දැනෙනවා. සබාපි දුක්ඛේ සබාපි දෝමනස්සෙහි අසුමකෝ රුදමානෝ බ්‍රහ්මචර්යම් පරිසුද්ධම් බ්‍රහ්මචර්යම් පටිවහති. මේ දුක් දම්නස්සිතකොට ලෝකෙද තියෙන්නේ ඔබ තියාගත්ත නිසා දෙන්නේ. ඔබ කෙනෙක් එක්ක තරහ නම් එයා දකින්නකොට ඔබට තරහ උපදී. තව එක්කෙනෙක් යාළු නම් එයා දැක්කට එයාට තරහ උපදින්නේ නැහනේ. එයාද තරහ ගෙනත් දුන්නේ. එයා ප්‍රත්‍යක් ඔබ හදාගත්ත දේ ඉපදුනේ. අන්න එහෙම දුක යනු බුදු සමයේ වමාරා කෑමක්. ලස්සන වචනේ ඒක තමයි. වමාරා කනවා කියන වචනේ මම පැහැදිලි කරලා තියෙනවා ඊට පෙරත්. ඔබට එක ආමාශයයි තිබෙන්නේ. කෙලින් මේකට හපලා ගිල්ලම ඒක ජීර්ණ වෙමේ හැකියාව තියෙනවා. ගවයාට හම්බ වෙන්නේ අපිට වගේ ආහාර නෙමෙයි, ටිකක් දිරවන්න අමාරු සෙලියුලෝස් තියෙන දේවල්. ඒ නිසා උට සකස් කරලා දිනා වරක් නෙමෙයි දෙවරක් හපන්න. එසව යන ගමන් කඩාන ගිලිමින් ගබඩාවක් හදෙනවා. නිදහසේ වාඩි වෙලා නිදාගෙන ඉන්න ගමන් ඒකෙන් අරගෙන හොඳට අඹරලා ආපහු අනිකට ගිලිනවා. අර වමාරන්නේ තියපුවා නේද? ඒක ගවයාට වළංගුයි. නමුත් ඔබත් මේ ගවයා වගේ මොකද කරන්නේ? තණ්හා උපාදාන විද්‍යා සංකාරයෙන් ඇසෙන් කලින් නාසෙන් දිවෙන් කයින් තණ්හානුසේ නම් වූ කොළබොක්කක් හදාන තියෙනවා. දැන් මේකෙන් වමාරා කන එක තමයි මේ දුක කියන්නේ. ජීවිතේ දුකයි නෙමෙයි. ඒතකොට ඒතන හේතු ඇතිතාක්කල් තේන සංකම් ගච්ඡති. ඔබට මේ ලෝකෙට දොස් කියා ඉන්න වෙනවා. අවුවට වැස්සට පින්නට අරලෝ දහමට නැති ඔක්කොටම බැන ඉන්න වෙනවායි. ඔබට දුක් ගෙනත් දෙනවා. ඔබ දකින්නේ බාහිර කාරණා ඔබට දුක් ගෙනත් දෙනවායි කියලා. නම් සංකාරංච නිරෝධේන නැති දුක්ඛස සම්භවෝ
අපුණ්‍යාවි සංඛාරය ඉවර වුණොත් ඒකේ දුක නැහැ. පුණ්‍යාවි සංඛාරය වුණොත් ඒකේ දුක නැහැ. අනිජ්ජාවි සංඛාරය වුණොත් ඒක දෙක නැහැ. අපායේ නැහැ, දිව්‍ය ලෝකේ නැහැ, බ්‍රහ්ම ලෝකේ යන්න නැහැ එතකොට. මම හිතනවා ප්‍රමාණවත් කියලා. එබැවින් මේක ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්න පුළුවන් එකක් නෙමෙයි. නුවණින් තේරුම් ගන්න ඕන කාරණයක්. අදාළ කරුණු තේරුම් ගනිමින් ඔබට මේ නිරෝධගාමිනී පටිපදාවට ප්‍රවිෂ්ඨ වෙන්නට මෙම කරුණු පැහැදිලි කිරීම ප්‍රමාණවත් වේවායි ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනවා. මෙම උතුම් ධර්ම දේශනාව ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වය දන ලබන්නේ කඩවත පදිංචි රම්‍යා මුණවීර මහත්මිය විසිනි. අරමුණ නොවැම්බර් මාස 10 වන දිනට යෙදෙන 70 වන ජන්මදින නිමිත්තෙන් ලෝකවාසී සියලු සත්වයෝ සතර දුකින් නිදහස් වේවා. නැත්නම් ලෝකවාසීන්ට ධර්ම දානයක් වේවා. ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ චිර ජීවනය ලැබේවා. වෙන මොකුත් නැහැ. ඔන්න වෙන්න ඕන දේවල්. විනාඩි 59 මට ධර්ම දේශනා කරන්න සඳහා ඉඩ දීලා තිබෙනවා ධර්ම දානයක්. එතුමියට සුප උපන්දිනයක් සමග නිදුක් නිරෝගී සුවය චිර ජීවනය ලැබේවා. ඉහාත්ම වශයෙන්ම පංච උපාදානස්කන්ධය තුල පවතිනා දුක වැටහි නිරෝධ කර ගැනීමේ මාර්ගයෙන් මේ උතුම් වූ ධර්මයට පැමිණීමට මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මයේ හේතු ආසනා වේවා. සබ්බිහිතෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං